ජංගම නොවන ජංගම වගකීම් මාස 12කට වඩා අඩුයි. මොනවාද? එකක් ණය හිමිකම්. ණය හිමිකම්. දෙවෙනි එක බැංකුව අයිඩාව. ඔව්. බැංකුවත් එහෙමයි. බැංකුවත් බලන් ඉන්නේ අයිඩාවක් දීලා ඒ ණය සීමාවක් දීලා ඒක ආයෙත් අවුරුද්දක් ඇතුළත අපෙන් අය කරගන්න. එහෙනම් බැංකුව අයිඩාව කියන්නේ මොකද්ද? බැංකුව අයිඩාව කියන්නේ ජංගම වගකීමක්. හරි. ඊළඟට ජංගම නොවන පැත්තට මම එනවා. මේකේම අනිත් පැත්ත. මාස 12කට වඩා වැඩි කාලයක් අරගෙන පියවන්න පුළුවන්. මාස 12කට වඩා වැඩි කාලයක් අරගෙන පියවන්න පුළුවන්. මොනවාද? ඒ වගේ වගකීම් තියෙනවද? තියෙනවා නම් මෙතන ඒවා අපි ජංගම වගකීම් විදිහට දානවා. මොනවාද ඒ වගේ තියෙන්නේ බලන්න. ඔව්. බැංකු ණය. දැන් බැංකු ණයක් සාමාන්‍යයෙන් අපි ගන්නෙ අවුරුද්දකට වඩා වැඩි. අවුරුද්දකට වඩා අඩුවෙන් ගන්න අවස්ථා තියෙනවා. ගොඩක් අවස්ථාවල අපිට දකින්න ලැබෙන බැංකු ණය කියන්නේ අවුරුද්දට වඩා වැඩියෙන් ගන්න වගකීමක් විදියට. ඊළඟට අපිට එනවා උකස් ණය. හරි. උකස් ණය කොහොමද ගන්නේ? උකස් ණය කියන්නේ ව්‍යාපාරයක දිගු කාලීනව ගන්න වගකීමක්. හරි. බැංකු ණය හා සමානයි. ඒත් එකම කල්බදු ණය. කල්බදු ණයත් එහෙමයි. සාමාන්‍යයෙන් අපි ලීස් කරලා ගන්නවා නම් අවුරුද්දකට වඩා වැඩි කාලයකට තමයි අපි කල්බදු ණයක් ගන්න. එහෙනම් මේ කියන සියලු දේවල් ටික අපි ජංගම නොවන වගකීමක් විදිහට නම් කරගන්න. හරි. එහෙනම් ජංගම නොවන වගකීම් කියන එක අපි පොයින්ට් එකක් දාලා ලියාගමු. මාස 12ට වඩා වැඩියෙන් දැන් වැඩි කාලයක් ගෙන පියවිය හැකි මාස 12කට වඩා වැඩි කාලයක් ගෙන පියවිය හැකි වගකීම්. ඔය තමයි ජංගම නොවන වගකීම් කියලා කියන්නේ. හරි නේද? එතකොට හරි. එතකොට උදාහරණ මොනවාද? එකක් තමයි බැංකු ණය. අපි දාගමු. බැංකු ණය. අනිත් එක කල්බදු ණය. ඒත් එකම උකස් ණය ගන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය සෙට් එක තමයි අපිට අදාළ වෙන්නේ ජංගම නොවන වගකීම් විදිහට. හරි. එහෙනම් වත්කම් හරි වගකීම් හරි. හරි. දැන් එක එක තැන්වල බලන්න දෙයක් නැහැ. එකම A4 එකේ ඉලුම් කරන සමීකරණය සියලු දේ ඇතුළත් වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි යනවා ප්‍රාග්ධනය කියන කාරණයට. හිමිකම්. නැත්නම් ප්‍රාග්ධනය. මොකද්ද මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ? ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවෙක් ඉන්නවනේ. ඔය අයිතිකරුවට අයිති කොටස. ඒ අයිතිකරුවාගේ අයිතිය තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ව්‍යාපාරයක අයිතිකරුවෙක් ඉන්නවා. ඒ අයිතිකරුවාට අයිති කොටස අපි ප්‍රාග්ධනය කියලා කියනවා. හරි. එතකොට අපි ඒක පොඩ්ඩක් බුලට් එකක් දාලා ලියාගමු. බුලට් පොයින්ට් එකක් දාලා ලියාගමු.
කියන්නේ ප්‍රාග්ධනය යටින් ව්‍යාපාරයක අයිතිකරුට ඇති අයිතිකරුට ඇති අයිති ඔච්චරයි ප්‍රාග්ධනය අයිතිකරුට ඇති අයිති හරි දැන් මේක අපිට පුළුවන් පොඩි සමීකරණයක් විදියට මෙතන ලියන්න ප්‍රාග්ධනය කියන එක දැන් පේන උඩ සමීකරණේ ප්‍රාග්ධනය ඉන්නේ කොහෙද වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම හරි අපිට පුළුවන් ප්‍රාග්ධනය කියන එක්කෙනාව මේ පැත්තේ තනි කරගත්තොත් එහා පැත්තට වගකීම් කියන එක්කෙනා වරගත්තොත් මොකද්ද සමීකරණය වත්කම් ඍණ වගකීම් සමානයි ප්‍රාග්ධනය වත්කම් ඍණ වගකීම් සමානයි ප්‍රාග්ධනය හරි එහෙනම් අපි ඒක පොඩ්ඩක් ලියාගමු ප්‍රාග්ධනය සමානයි වත්කම් ඍණ වගකීම් වත්කම් ඍණ වගකීම් හරි ඔන්න අපේ ෂෝට් නෝට් එකේ පළවෙනි අදියර ඉවරයි ඔන්න ගිණුම් කරන සමීකරණ පළවෙනි අදියර ඉවරයි මොකද්ද පළවෙනි අදියර ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග ටික අවශ්‍යම ටික හඳුනා ගැනීම හරි මේ වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුතේ අවුලක් නැහැ කිසිම අවුලක් නැහැ මයික් එක ඔන් කරලා හරි අහන්න නැත්නම් chat එකේ හරි දාන්න ඒ වෙලාවෙම අපි ඒක ඉගෙනගෙන ඉස්සරහට යමු හරි අපි පළවෙනි ගැටලුවට යනවා හරි පළවෙනි ගැටලුවට යනවා ටියුට් එකේ පළවෙනි ගැටලුව ගන්න හරි බලන්න පළවෙනි ගැටලුව මොකද්ද තියෙන්නේ කියලා අභ්‍යාස 1 මේකට යන්න කලින් හරි මේකට යන්න කලින් තව පොඩි දෙයක් අපි ඉගෙනගෙන යමු. එතකොට අපිට මේ ගැටලුව ඉක්මනට කරගන්න පුළුවන්, සාර්ථකව කරන්න පුළුවන් සියලුම දේවල් එතකොට අපි දන්නවා. හරි. දැන් මේ A4 එකේ මේ පැත්ත ඉවරයි. එක පැත්තක් ඉවරයි. අපි යනවා අනිත් පැත්තට. A4 එකේම අනිත් පැත්ත. හරි. A4 එකේම අනිත් පැත්ත. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. මයික් දානවා. හරි මයික් දානවා. ආදායම් සහ වියදම් කියලා කොටස් දෙකක්. මොකද්ද? ආදායමයි වියදමයි. හරි. මුලින්ම මම එක පැත්තක ආදායම කියලා දානවා. අනිත් පැත්තේ වියදම කියලා දානවා. ආදායම වියදම. ආදායම වියදම. මොකද මේ ආදායම කියලා කියන්නේ? හරි. අපි ආදායම කියන වචනේ අහලා තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා සමහර තැන්වල. මොකද ආදායම කියන්නේ? ව්‍යාපාරයක අයිතිකරුවාගේ හිමිකම් මොකක්ද ඒකට කියන වචනේ ප්‍රාග්ධන වැඩිවීමට බලපාන කිසියම් ගනුදෙනුවක් වේ නම් අන්න ඒ ගනුදෙනුව ආදායමක් කියලා කියනවා. මොකද අයිතිකරුවාගේ අයිතිය වැඩි වෙන්න බලපාන
ඕනෑම ගනුදෙනුවක්. හැබැයි පොඩි බාධාවක් තියෙනවා. ඕනෑම ගනුදෙනුවක් කිව්වට ඕනෑම නෙමෙයි. එහෙනම් අයිතිකරුවාගේ අයිතිය වැඩි වෙන්න පුළුවන්. එක අවස්ථාවක් හැර අනිත් ඕන අවස්ථාවක් ආදායම කියලා ගන්න පුළුවන්. මොනවාද එක අවස්ථාව? ඔව්. ප්‍රාග්ධනයේ දීම කියන කතන්දරේ. අයිතිකරුවෙක් ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙනම් මේ පටන් ගන්නකොට දාන ප්‍රාග්ධනයේ හෝ පසුව දමන ප්‍රාග්ධනයේ හැර අනෙක් හැම විදියකින්ම ප්‍රාග්ධනයේ වැඩි වෙන ගනුදෙනුවක් තියෙනවා නම් අන්න ඒක මොකද්ද? ආදායම. ආදායම. හරි. අපි පොඩ්ඩක් ලියමු. ඒ පොයින්ට් එක යටතේ ලියාගන්න. බුලට් එකක් දාලා අයිතිකරුගේ එහෙම ලියන්න. අයිතිකරු යොදන ප්‍රාග්ධනයේ හැර අයිතිකරු යොදන ප්‍රාග්ධනයේ හැර හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අපි හිමිකම කියමුකෝ. හිමිකම වැඩිවීමට බලපාන ඕනෑම ගනුදෙනු. අයිතිකරු යොදන ප්‍රාග්ධනයේ හැර හිමිකම වැඩිවීමට බලපාන ඕනෑම ගනුදෙනුවක් මොකද්ද? ආදායමක් වේ. ආදායමක්. හරි. මොනවාද එතකොට මේ ආදායම් වලට උදාහරණ? ඒවා තියෙන්නත් එපයි. මොනවාද මේ උදාහරණ? ඔන්න උදාහරණ. එකක් තමයි ප්‍රධානම ආදායමක් තමයි විකුණුම් ආදායම කියලා කියන්නේ. මොකද්ද? විකුණුම් ආදායම. නෑ ලියාගන්න. විකුණු භාණ්ඩ විකුණන. ඒක මොකද්ද? විකුණුම් ආදායම. ආදායම. ඊළඟට වෙනත් ආදායම්. මොනවාද? වෙනත් ආදායම්. ලදවට්ටම්. ලදවට්ටම්. මොනවාද පුතේ ලදවට්ටම් කියන්නේ? ලදවට්ටම්. ඔව්. දැන් අර ණය හිමියා කියන කතන්දරේ මතකයිනේ වගකීම් වල ඉගෙන ගත්තා. ඒ ණය හිමියා කියන එක්කෙනාට ව්‍යාපාරයේ මුදල් ගෙවන්න යද්දී එයා මොකද කරන්නේ? එයා කියනවා මට ඒ සම්පූර්ණ මුදල ඕනේ නෑ. ඔයා කෙටි කාලයකින් ගෙවනවා නම් ටිකක් අඩු කරලා දෙන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් මම කියන්නේ ව්‍යාපාරේ අදාළ ණය හිමියන්ට ගෙවන්න ඉන්නවා. එයා කියනවා ඔයා මාසයක් ඇතුළත ගෙවන්න නැතුව ඔයා සති දෙකක් ඇතුළත ගෙවුවොත් මම ඔයාට 10000ක් අඩු කරනවා. අන්නේ අඩු කරන ගාන මොකද්ද? ඔව් ව්‍යාපාරයට ලැබිච්ච වට්ටම. ලැබිච්ච වට්ටම් වලට කියන්නේ ලද වට්ටම්. පැහැදිලිද? ලැබිච්ච වට්ටම් මොනවාද? ලද වට්ටම්. ලද වට්ටම්. හරි. ඊළඟට පොලි ආදාය. ඔය ස්ථාවර තැන්පතුවක් මේ කාලේ ගොඩක් කට්ටිය ස්ථාවර තැන්පතු වීම දානවා. ඔව් අතේ තියෙන සල්ලි ඔක්කොම එකතු කරලා ඔය අල්මාරිය වල තියෙන ඔක්කොම සල්ලි එකතු කරලා මොකද කරන්නේ? FD දානවා. fixed deposit දානවා. ඒ රේට් එක ටිකක් වැඩි වෙලා තියෙන කාලයක් ඉන්නවා. හරි. ඒතර පොලි ආදාය. මේ වලින් අපිට එන්නේ පොලිය. තව කුලී ආදාය. මෙයා පැත්තේ අපි හිතමු බෝඩින් සෙට් එකක් ගහලා තියෙනවා කට්ටිය. හරිද? යාගේ දර ඇන්ඩි බෝඩින් සෙට් එකක් ගහලා තියෙනවා. ඒ බෝඩින් සෙට් එකෙන් හම්බ වෙනවා ආදායම එකකින් ඔව් 15000 එක කාමරයකින්. ඒ වගේ තුනක් තියෙනවා. එතකොට 45000ක් හම්බ වෙනවා. ඒක මොකද්ද? කුලී කියන ආදාය. කුලී කියන ආදාය. ඒකත් ආදාය. හරි. එදින ලෝකයේ ආදායම් රාශියක් තියෙන්න පුළුවන්. අපි පස්සේ කතා කරමු අපි ගණන් ගදද්දී හම්බ වෙනවා අපිට. හරි බය වෙන්න එපා. වියදමට යන්න. මොකද්ද වියදම කියන්නේ? වියදම. මෙයාගේ අනිත් පැත්ත. ඒකයි මම මේ දෙන්නව එකට ගත්තේ. මේ දෙන්න හරිය ජෝඩුවයි. එක්කෙනෙක් ගත්තොත් එයා එක පැත්තක් ආදායම අනිත් පැත්ත වියදම. මේ දෙන්න එකට යන්නේ. එහෙනම් මෙතන ඉන්න හරි මෙතන ඉන්න ආදායමට ලියපු සෙට් එකේ අනිත් පැත්ත තමයි වියදම. අපි ආදායමට මොකද්ද කිව්වේ? අයිතිකරුවාගෙන් යොදන ප්‍රාග්ධනය හැර හිමිකම වැඩි වෙන්න බලපාන ඕන දෙයක් ආදායම.
එහෙනම් අපි වියදමට කියනවා මෙහෙම. හිමිකම වැඩි වෙන එක ආදායම නම් හිමිකම අඩු වෙන එක වියදම. හිමිකම අඩු වෙන එක වියදම. හැබැයි හැම හිමිකම අඩු වීමක්ම වියදමක් නැත. නැත. එයි ඔව්. ගැනිලි කියන දේ තියෙනවනේ. ගැනිලි කියන්නේ මොකක්ද? ගැනි. ව්‍යාපාරේ පටන් ගන්න අයිතිකරුවා මොකද කරන්නේ? Tamanට ඕන විදියට ව්‍යාපාරයේ බඩු Tamanට ඕන විදියට පාවිච්චි කරනවා. මුදල් ටික අරන් යනවා. උදේ ඉඳන් එකතු වෙන මුදල් ටික හවස අරන් යනවනේ. අරන් ගිහලා ගෙදර පාවිච්චි කර ගන්නවනේ. වෙන වෙන වත්කම් තියෙන උපකරණ නම් ගෙවල් වල පාවිච්චි කර ගන්නවනේ. Tamanගේ පාවිච්චි කර ගන්නවනේ. අන්න ඒක ගැනිල්ල. ගැනිල්ල. එතකොට එතනදිත් වෙන්නේ හිමිකම අඩු වෙන එක. ව්‍යාපාරයේ තියෙන හිමිකම ටික ටික අඩු වෙන එක. හැබැයි ඒක වියදමක් නෙමෙයි. ගැනිලි වියදමක් නොවේ. මතක තියාගන්න. ආයි වියදමක් කියලා කියන්න එපා. වියදමක් නොවේ. එහෙනම් ගැනිලි හැර අනිකුත් හිමිකම අඩු වීමට බලපාන ඕන ගනුදෙනුවක් ඔව් වියදමක් තමයි. වියදමක් තමයි. එහෙනම් ලියමු. බුලට් එකක් දැම්මා. අයිතිකරු සිදු කරන ගැනිලි හැර අයිතිකරු සිදු කරන ගැනිලි හැර හිමිකම අඩු වීමට බලපාන ඕනෑම ගනුදෙනුවක් අපි කියනවා වියදමක් කියලා. හිමිකම අඩුවීමට අයිතිකරු කරන ගැනිලි හැර හිමිකම අඩුවීමට බලපාන ඕන දෙයක් මොකද්ද? වියදම. උදාහරණ ටිකක් දාගන්න. උදාහරණ ටිකක් දාගන්න. මොනවද උදාහරණ? එකක් තමයි විකුණුම් පිළිවෙල. මේක ප්‍රධානම වියදමක් ව්‍යාපාර. මේ විකුණන ආදායමට එරෙහිව තියෙන පිළිවෙල. ඉස්සරහට අපි ලොකුවට කතා කරමු. හරි. ඉස්සරහට ලස්සනට ලොකුවට මේක විස්තරාත්මකව කතා කරමු. දැනට විකුණුම් පිළිවෙල. විකුණුම් පිළිවෙල කියන්නේ විකුණන ආදායමට එරෙහිව තියෙන වියදම. විකුණුම් පිළිවෙල. ඊළඟට දුන් වට්ටම්. මේ ලද වට්ටම් වල අනිත් පැත්ත. බලන්න මේ කොච්චර සමානද කියලා මේ උදාහරණයක් යන්නේ ළඟ. විකුණුම් කියන්නේ ආදායම, විකුණුම් පිළිවෙල කියන්නේ වියදම. ලද වට්ටම් කියන්නේ ආදායම, දුන් වට්ටම් කියන්නේ වියදම. දුන් වට්ටම් කියන්නේ මොකද්ද එතකොට? ඔව්. ව්‍යාපාරයක ණයගැතියෝ කියලා කොටසක් හිටියනේ වත්කම් වල. අන්නේ ණයගැතියෝ කියන කොටස. හරි? අන්නේ ණයගැතියෝ කියන කොටස මුදල් දෙන්නේ නැතිකොට ව්‍යාපාරයට සිද්ධ වෙනවා. එයාලගේ මුදල් ගන්න ක්‍රමවේදයක් හදාගන්න. හරි. දැන් කවුරු හරි යාළුවෙක් අපෙන් ඉල්ලන් යනවා රුපියල් 10000ක්. මිනිහා දෙන්නෙම නැහැ. බැරිම තැන අපි ඉල්ලනවා. ඒත් මිනිහා කියනවා මෙච්චර කාලයක් යනවා, අච්චර කාලයක් යනවා දෙන්නේ නැහැ. මොකද කරන්නේ? අපි කියනවා හරි බං 10000 එපා මචං. 10000 එපා. 8000ක් දෙන්න. මට මේ සතිය ඇතුළත 8000ක් දෙන්න. ඉතුරු 2000 කමන්නේ. අපි ඒක අයින් කරලා දාන්න. ඔව්. මොකද්ද? මුදල් අඩු කරලා ඉල්ල ගන්න. ඒක මොකද්ද? දුන් වට්ටම. අපි ඒ යාළුවට දෙන වට්ටම. පැහැදිලිද? එහෙනම් ඕකට අපි කියනවා දුන් වට්ටම් කියලා. ඉතින් ඒක පාඩුව. හරි? දුන්නට කරන්න දෙයක් නෑ ඒක පාඩුව. ඒක වියදම. ඊළඟට බොල් ණය. ඒ කතාවම අපි ගමුකෝ. 10000ක් අපි යාට දුන්නනේ දැන්. ඒ 10000 මෙයා දෙන්නෙම නෑ. දෙන්නෙම නැතුව ඉතින් අපි මොකද කරන්නේ? ඉල්ලනවා පුළුවන් තරම් ඉල්ලනවා. සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් පස්සේ මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ කපලා දානවා. ඉතිනුත් කපලා දානවා. ඔව්. ගිණුම් වලිනුත් කපලා දානවා. ඉතින් සහ ගිණුම් වලින් දෙකෙන්ම ඉවත් කිරීම. ඕල් නෑ. ඉතින් කියලා ලියන්න එපා. මම නිකන් කිව්වේ.
බොල් නැහැ කියන්නේ ගිනුම් වලින් කපා ඉවත් කියන. හරි. කිදිනුත් ඉතින් නිකම්ම ඉවත් වෙලා යනවා. හරි. ඒ තමයි බොල් නැහැ. බොල් නැහැ නම් අපි ඒකත් පාඩුවක් විදියට විඳදරා ගන්න වෙනවා. ඒක කිසිම දෙයක් අපිට හම්බෙන්නේ නැහැ. හරි. හම්බෙන්නේ නැහැ. කලාතුරකින් හම්බෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට පොඩ්ඩක් ඉගෙන ගමු ගැලපුම් සටහන් වලදී කියමු. ඒක කලාතුරකින් හම්බෙන්න සිද්ධ. නැත්නම් බොල් නැහැ කියන්නේ හම්බෙන්නේ නැහැ. හරි. හම්බෙන්නේ නැති දෙයක්. ඒක වියදම. ආය අපි යනවා පොලි වියදම. පොලි වියදම. මොනවාද? ඔව් බැංකු ණයක් අරගෙන තියෙනවා නම් ඉතින් වාරිකයට ආදාළව පොලිය ගෙවන්න වෙනවා. මාසිකව හෝ වාර්ෂිකව. ඒක වියදම. ඊළඟ කුලී වියදම. අපි කුලියට නම් ඉන්නේ. අපි ජීවත් වෙන්නේ කුලියට නම් ඔව් මාසිකව ගෙවන්න වෙනවා කුලී වියදම. ඒක වියදම. ඔන්න ආදායම් වියදම් සෙට් එක අපි ඉගෙන ගන්න. දැන් අපේ සමීකරණය සම්පූර්ණයි. මූලික ගිණුම් කරන සමීකරණයත් සම්පූර්ණයි. ඊට අමතරව අපි තව දෙකක් ඉගෙන ගත්තා. ඒ දෙක ඉගෙන ගත්තට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා පුතේ. හා? ඔය සමීකරණය මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හොඳට බලන්න. දැන් සමීකරණේ වත්කම් සමානය ප්‍රාප්තනය වගකීම්. ඕකට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. වත්කම් සමානයි ප්‍රාප්තනය ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම්. හරි නේද? මොකද උනේ? අර මූලික ගිණුම් කරන සමීකරණයට මේ දෙන්නත් ඇතුළත් වුණා. වත්කම් සමානයි ප්‍රාප්තනය ධන වගකීම් නෙතිබ්බේ. ඊට පස්සේ මේ ආදායම් කියන එක කියලා ආවා. ඍණ වියදම් කියන එක කියලා ආවා. ආයි ධන වගකීම් කියන එක කියලා ඉන්නේ. පැහැදිලිද? ඔන්න මේක තමයි තව ටිකක් සංකීර්ණ වුණු ගිණුම් කරන සමීකරණ. හරි. මේක තියාගන්න. එතකොට අපි ගාව තියෙනවා මූලික ගිණුම් කරන සමීකරණය. ඊළඟට තව ටිකක් වෙනස් වෙච්ච සංකීර්ණ වෙච්ච ගිණුම් කරන සමීකරණ. හරි. දැන් ওই දෙක කොහොම තියාගන්න තව ඉඩ තියෙනවා. හරි. තව ඉඩ තියෙනවා. ඒ ටික තියාගන්න. අපිට තව පොඩි වැඩකට ඒක ඕන. හරි. ඒ ටික තියාගන්න. ඒ ටික තියාගෙන අපි පටන් ගමු අපේ පළවෙනි ගාන. හරි. අපේ පළවෙනි ගානට මලිත් සමාගම කියන ගාන තමයි අපේ පළවෙනි ගාන. බලන්න. මලිත් සමාගම. අභ්‍යාස 1. හරි. දැන් පොතට එන්න. එතකොට අලුත් පොතක් ගන්නව නම් හොඳයි. නැත්නම් අපි A4 වල ෆුල් ස්කැප් වල යනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ එක පාඩමකට එක ෆයිල් එක ගන්න තියාගන්න. හරි. මේ කාඩ්බෝඩ් ෆයිල් තියෙන්නේ. මෙන්න මේ කාඩ්බෝඩ් ෆයිල් එකක් තියාගන්න. එතකොට කාඩ්බෝඩ් ෆයිල් එකේ ලියාගත්ත මාතෘකාව ගිණුම් කරන සමීකරණ. ඒකේ ෂෝට් නෝට් එකක් හෝ දෙකක් කොලයක් දෙකක් ඒ දෙක දාගත්තා. ඊට අමතරව අපි මේ කරන ගණන් ටික ෆුල් ස්කැප් වල කරනවා නම් ඒකේ ස්ටේප්ලර් කරගත්තා ඒ ෆයිල් එකේ තියාගන්න. ඒතර ඔයාගාව ගිණුම් කරන සමීකරණ වලට අදාළ පාඩමට අදාළ සම්පූර්ණ ගණන් සෙට් එකයි පාඩමයි කෙටියෙන් තියෙනවා. ඒතර බය වෙන්න දෙයක් නැහැ. කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් ලියන්න පුළුවන්. ගානක් ඇහුවොත් ඒත් හදාගන්න පුළුවන්. හරි. අපි ඔය වැඩේ හැම පාඩමකටම කරමු. ගොඩක් පාඩම් වලට අපිට කරන්න පුළුවන් සමහර පොඩි පාඩම් වලට බැරි වෙයි. හරි. පළවෙනි ගාන ගන්න. අභ්‍යාස 1. මලිත් සමාගමට අදාළව 2021 ජනවාරි මාසය තුලදී සිදු වෙලා තියෙන පහත ගනුදෙනු හා සිද්ධීන් දීලා තියෙනවා. මොනවාද බලන්න? ව්‍යාපාර අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 3ක මුදලක් ප්‍රාර්ථනා ලෙස ව්‍යාපාරයට යොදලා තියෙනවා. ඔය වගේ 10ක් තියෙනවා. අවශ්‍ය වන්නේ ඉහත සඳහන් ගනුදෙනු හා සිද්ධීන් වත්කම් සමානය ප්‍රාර්ථනීය ධන වගකීම් නැමැති ගිණුම් කරන සමීකරණ බලපාන ආකාරය දක්වනවා. හරි. අපිට ටග් ගාලා හදමු. ටග් ගාලා දාන්න. සමීකරණ දැම්ම හැදුවා. හරි.
අපේ පළවෙනි ගාන. එන්නම් ප්‍රාග්ධනයේ දන වගේ. නෑ. හරි. පළවෙනි එක ව්‍යාපාරයේ අයිතිකරු ලක්ෂ 3ක මුදලක් ප්‍රාග්ධන විදියට දාන්න. හරි. මේක ඔයාලා ගොඩක් දෙනෙක් දන්න ගනුදෙනුවක්. මොකක්ද වෙන්නේ? මුදල් කියන දේ ව්‍යාපාරයට දාන්න. අයිතිකරුවා. දාන්නේ කවුද? අයිතිකරුවා. අයිතිකරුවා දෙයක් දානවා නම් එයාගේ හිමිකම. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත ප්‍රාග්ධන. ප්‍රාග්ධනය කියන එක්කෙනා වැඩි වෙන්න ඕන. අයිතිකරුවා මොකක් හරි දෙයක් ව්‍යාපාරයට දානවා නම් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕන. ඒත් එක්ක මේ දාන දෙය වත්කමක් විදියට දානවා නම් වත්කමක් වැඩි වෙන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ මේ ගනුදෙනුවේ? වත්කම් වැඩි වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා. මොනවාද මෙයා දාන්නේ? මුදලක්. මෙයාට තව ඕන තරම් දේවල් දාන්න පුළුවන්. දැන් දාන්නේ මුදලක්. මුදල් කියන්නේ වත්කමක්. හරි. අපි එහෙනම් ලියමු. මුදල් කියන එක නා වැඩි වෙනවා ලක්ෂ 3යි. අපි මේක දහස් වලින් යන්ද? දහස් වලින් යන්න. උඩින් දාන රුපියල් 1000 කියලා. රුපියල් 0.3යි. හරි. රුපියල් 0.3යි. වත්කම් වැඩි වෙනවා ලක්ෂ 3යි කියන්නේ 300. ආයි ප්‍රාග්ධනය වැඩි වෙනවා 300. වත්කම් වැඩි වුණා ප්‍රාග්ධනය වැඩි. හරි. ආයි මුදල් ප්‍රාග්ධනය වලියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. අපි දෙවෙනි එකට යමු. දෙවෙනි මේ ධන ඍණ කියන කතන්දරේ නම් දාන්න. හරි. වැඩි වීමට ධන දාන්න, අඩු වීමට ඍණ දාන්න. මොකද ඒකෙන් තමයි අපි අඳුරගන්නේ ගනුදෙනුව කොහොමද කියලා තියෙන්නේ කියලා. හරි. එන්න ඊළඟට ලක්ෂයක් පිරිවැය වන මෝටර රථයක් මිලදී ගැනීම. රුපියල් ලක්ෂයක මෝටර රථයක්. හරි. දැන් නම් මෝටර රථ නැහැ නේ. ලක්ෂයක නේ. ඔව්. සයිකලයක් තමයි ගන්නේ. හරි. මෝටර රථ නැහැ. මේ දවස්වල ගානක් ඒකින්ද වැඩි හිතන්න යන්න එපා. ලක්ෂයක මෝටර රථයක් මිලදී ගැනීම. අපි දාමු. මෝටර රථය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට මෝටර රථය ගත්තම ඒක වත්කම. අර කියන ලක්ෂණ තුන තියෙනවා. මොනවද ලක්ෂණ තුන? අතීත සිද්ධියක්, අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනවා. ඔව්. පාලනය කරන්න පුළුවන්. ගත්තට පස්සේ. හරි. එහෙනම් මෝටර රථය වත්කමක් බවට පත් වෙනවා ව්‍යාපාරය ඇතුලේ. මේක ගන්න මොකද කරන්න ඕනේ? මුදලක් දෙන්න වෙනවා. හරි? මුදලක් දෙන්න වෙනවා. බලන්න කීයක් දෙනවද කියලා. රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක මුදලක් අදාළ පුද්ගලයාට දීලා තමයි මෝටර රථය ගන්න. එහෙනම් වත්කමක් අඩු වෙලා මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙලා ඔව්. මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් දාන්න. වත්කමක් වැඩි වෙනවා ලක්ෂයයි, ඒ කියන්නේ 100යි. වැඩි වෙන වත්කම මොකක්ද කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි ගුණ කරන සමීකරණ වල මතක් කර ගැනීමක් නෙන්නේ. පොඩි කාලේ වගේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අඩු වෙනවා 100යි. මොකද අඩු වෙන්නේ? මුදල් කියන්නේ මුදල් තමයි අඩු වෙන්නේ. තුන්වෙනි ගනුදෙනුව. මොකද බලන්න තුන්වෙනි ගනුදෙනුව. ව්‍යාපාරයේ 8000ක් වූ විදුලි බිල මුදලින් ගෙවීම. ව්‍යාපාරයේ මුදලක් වියදම් කරලා ව්‍යාපාරයට මේ මාසෙ ගියපු විදුලි බිල ගෙවනවා. විදුලිය කියන්නේ මොකද්ද? අපි මෙතන ලිව්වේ නෑ. වියදම. ඒ කියන්නේ වියදමක් නම් මොකද වෙන්න ඕනේ? ඔව්, හිමිකම අඩු වෙන්න ඕනේ. ඒක තමයි වියදමක ස්වභාවය. හිමිකම කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනේ. එහෙනම් හිමිකමක් දුටු තැනම අපිට පුළුවන් ප්‍රාග්ධනය අඩු කරගන්න. 8000ක් කියන්නේ 8යි.
8ක විදුලි බිලක්. 8ක විදුලි බිල. දැන් මේක ගෙවනවා කියන්නේ මොකෙන්ද? මුදලින්. මුදල් කියන්නේ කවුද? වත්කමක්. වත්කමක්. එහෙනම් වත්කම අඩු වෙනවා. ගෙවනවා කියන්නේ අඩු වෙනවා. 8ක්. වත්කමක් අඩු වෙනවා. ප්‍රාග්ධනයත් අඩු වෙනවා. හරි. මේ හැම ගනුදෙනුවකීම බලන්න සමීකරණේ බැලන්ස් වෙනවද කියලා. ඒ කියන්නේ එක පැත්තට කරන දේ ඔයා අනිත් පැත්තටත් කරලාද? මේකෙන් 8ක් අඩු කරා අනිත් පැත්තෙනුත් 8ක් අඩු වෙලාද? මේ දෙන්නගෙන් කාගෙන් හරි වෙලාද කියලා බලන්න. නැතුව ගිණුම් කරන සමීකරණ ඉස්සරහට යන්න එපා. ඒතකොට ගාන කොහොමවත් වැරදි. හරි. ඒක බලාගෙන යන්න. හතරවෙනි එක අයිතිකරු ඔහුගේ පෞද්ගලික පරිහරණයට රුපියල් 20000ක මුදලක් ව්‍යාපාරයෙන් ගන්න. ව්‍යාපාරයේ මුදල. ඉන්නේ කවුද? අයිතිකරු. එයාට මේ දෙයක් මුදල් ගන්න. ඔව් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඕන මුදලක් ගන්න. හැබැයි මේක ව්‍යාපාරයයි අයිතිකරුයි කියලා දෙන්නෙක් ඉන්නවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒකට සංකල්පිකුත් අපි ඉගෙන ගන්නවා. මොකද්ද? ව්‍යාපාර ඒකක සංකල්පය. ඒකක සංකල්පය. ව්‍යාපාරයයි අයිතිකරුයි ඔව් දෙන්නේ. එහෙනම් එයාට හිතු විදිහට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. ව්‍යාපාරයේ දේවල් ව්‍යාපාරයට අයිතිකරු වෙනම කෙනෙක්. හරි. එහෙනම් මේක ගැනිල්ලක්. ගැනිල්ලක ස්වභාවය මොකක්ද? අපි ගැනිල්ල කියන එක පොඩ්ඩක් ඉගෙන ගත්තා. හරි. ඉගෙන ගත්තට අපි ඒක මොකටද එන්නේ කියලා පොඩ්ඩක් ලියාගත්තේ නේ. හරි. අර ෂෝට් නෝට් එකට ආයියන්. ඒක අයින් කරන්න එපා දැන්. ඒක ඕනේ අපිට ගණන් හදාගෙන යන්න. අර ෂෝට් නෝට් එකට යන්න. පළවෙනි ෂෝට් කියන්නේ පළවෙනි පැත්ත. මෙන්න මේකට පළවෙනි පැත්ත. මේක 1 මේක 2. පළවෙනි පැත්තට යන්න. ඒකේ ප්‍රාග්ධනය කියන තැන අපි උදාහරණ ටිකක් දාගත්තේ නේ. උදාහරණ ටිකක් දාගත්තේ නේ. අපි ඒක දාගමු. මොනවාද ප්‍රාග්ධනයට උදාහරණ? එකක් තමයි ප්‍රාග්ධන. ප්‍රාග්ධනට උදාහරණ ප්‍රාග්ධනෙම තමයි. ප්‍රාග්ධන. අනිත් එක ගැනිලි. තියාගන්න. ගැනිලි. ගැනිලි. එහෙනම් ප්‍රාග්ධනය සහ ගැනිලි කියන දෙක තමයි ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධනය කියන එකට උදාහරණ වෙන්නේ. ප්‍රාග්ධනය සහ ගැනිලි. හරි. දැන් ගැනිල්ලක වෙන්නේ මොකද්ද? වියදමක වෙන දෙයම තමයි. හැබැයි ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. අපි කියනවා වියදම් වල අයිතිකරු සිදු කරන ගැනිලි හැර. ගැනිලි හැර සිදු වෙන දේවල් තමයි වියදම්. එහෙනම් වියදමක් නෙමෙයි. නමුත් වියදමක වෙන දේම තමයි වෙන්නේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු කරන්න 20කින්. හරි? හිමිකම අඩු කරන්න ඔව් 20කින්. 20කින් අඩු කරන්න ඒ කියන්නේ ප්‍රාග්ධනය. මේ අරන් යන්නේ මොනවාද? මුදල්. මුදලක් තමයි අරන් යන්නේ. මුදල් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක වත්කමක්. එහෙනම් වත්කමක් අඩු වෙනවා 20කින්. වත්කමක් අඩු වෙනවා 20කින්. මේ පළවෙනි උදාහරණය තමයි ටිකක් අපි ස්ලෝ එකේ කරන්නේ. හරි? ඉතින් දන්න අය ඇති, නොදන්න අයත් ඇති. විශේෂයෙන් නොදන්න අය සඳහාම තමයි අපි මේ හිමීට යන්නේ කින්ද මේ සීනි ගෝල ගණන්නේ මේවා කියන එක ගැන ඔළුවේ තියාගන්න එපා. හරි? ටික තමයි අපි අමාරුම තැන් වලට එන්නේ. හරි? ඔතන සමහර තැන් තියෙනවා දැන් ගිය අවුරුද්දේ පේපර් එක ගත්තොත් 2021 ට වඩා 2020. හරි? 2020 පේපර් එක ගත්තොත් සහ 19 පේපර් එක ගත්තොත් මේ පේපර් දෙකේම තියෙන සමීකරණ ගණන් දෙක හරි බැලූ බැල්මට වාට නිකන් පිස්සුවක් වගේ පේනවා. හදා ගන්න පුළුවන්. අමාරුයි කියලා කියනව නෙමෙයි මම. අර සීනි බෝල කියන සංස්කෘතියෙන් මිදිලා. දැන් 2012 ඉඳලා අපි 2016 වෙනකන් ගත්තොත් 2018 වෙනකන් ගත්තොත් සමීකරණ ගණන් ඉතාමත් ලේසි. ළමයා යන්නේ මේ ගාන හදන්න බලාගෙන. හරි. අනිත් මොන ගාන තිබ්බත් අර ගාන පුළුවන් කියන මානසික මට්ටමින් යන්නේ. දැන් 2019 20 කියන පේපර් දෙකට ආවොත් පොඩ්ඩක් වෙනස් කරලා ටිකක් සංකීර්ණ කරලා විස්තරාත්මක වැඩි කරලා
ගාන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අර සීනි බෝල ගාන හදන මානසිකත්වයෙන් ගියොත් මොකද වෙන්නේ? ඔව් ටිකක් බය වෙනවා. එතකොට දන්න ටික කරගන්න බැරි වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අපි අර පොඩි තැනින් පටන් අරගෙන අන්තිමට අමාරුම ගාන දක්වා යනවා. එතකොට අවුලක් නැහැ. කොහෙන් යවුවත් කරගන්න පුළුවන්. පස්වෙනි එකට යමු. පස්වෙනි එක. මොකක්ද අහන්නේ? වරුණ කියන වරුණ සමාගමින් රුපියල් ලක්ෂ 8ක් පිරිවැවෙන ඉඩමක් ණයට ගන්න. ඔන්න ඉඩමක් ණයට ගන්න. ඉඩම කියන්නේ මොකද්ද? ඉඩම අපි ඉගෙන ගත්තේ වත්කම. වත්කමක් ගන්නවා කියන එකේ තේරුම ව්‍යාපාරයට එනවා. ව්‍යාපාරයට එනවා. ව්‍යාපාරයට වත්කමක් එනවා. හැබැයි එද්දි ව්‍යාපාරයෙන් මොකක් හරි යන්න එපා එළියට. නේ? මොකක්ද යන්න ඕනේ? මුදලක් හරි. නැත්නම් වෙන මොකක් හරි දෙයක් යන්න ඕනේ. මුකුත් යන්නේ නැහැ. එහෙනම් ණයට තමයි මෙයා ගන්න. ණයට ගන්න. ණයට ගන්නවා නම් කවුද ඇති වෙන්නේ? වගකීම් කෙනෙක් ඇති වෙනවා. වගකීමක් ඇති වෙනවා. හරි. එහෙනම් වගකීමක් වැඩි වෙනවා. වත්කමක වැඩි වෙනවා. පැහැදිලිද? වත්කමක් වැඩි වෙනවා. වගකීමකුත් වැඩි වෙනවා. හරි අපි දාගමු. පස්වෙනි එක. වත්කමක් වැඩි වෙනවා. ලක්ෂ 8යි. ඒ කියන්නේ 800යි. වගකීමක් වැඩි වෙනවා 800යි. හරි. වැඩි ඉවරයි. අපි ඊළඟට යනවා. 6 වෙනි එක. ණයගැතියෙකුගෙන් රුපියල් 50000ක මුදල් ලැබුණා. ණයගැතියෙකුගේ මුදල් ලැබුණා. හරි. ණයගැති කියන්නේ කවුද? වත්කම. මුදල් කියන්නේ කවුද? වත්කම. එහෙනම් මේ ණයගැතියෙකුගේ මුදල් ලැබෙනවා කියන්නේ එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. කවුද අඩු වෙන්නේ? හිටපු ණයගැතියා අඩු වෙනවා. ඇයි යා මුදල් කියවන? මුදල් කියන වත්කම දැන් ව්‍යාපාරයට එනවා. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් අපි ලියමු. ණයගැතියා කියන වත්කම වැඩි වෙනවා. කියන්නේ වත්කමක් වැඩි වෙනවා 50ක. ඔව්. ඒ පැත්තෙම 50ක් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ ණයගැතියා. වැඩි වෙන්නේ මුදල්. ඊළඟට 7 වෙනි එක ණය හිමියෙකුට රුපියල් 32500ක මුදලක් ගෙවා දෙනවා. ණය හිමියෙක්ට මුදලක් ගෙවනවා. ණය හිමියෙක් කියන්නේ කවුද? අපේ වගකීම. අපි ඉගෙන ගත්තේ එහෙම. ණය හිමියෙක් කියන්නේ වගකීම. ඒ ණය හිමියා අඩු වෙනවා. ඇයි අපි එයාට මුදල ගෙවන හින්දා. අපි එයාට මුදල් ගෙවනවා. මුදල් ගෙවද්දිත් ඒ ගානම තියෙන්නේ නැහැ. එයාව අඩු වෙන්න ඕනේ. ටික ටික අඩු වෙන්න ඕනේ. එහෙනම් වගකීමක් වෙන ණය හිමියා මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ අඩු වෙන අතරේ මොකද වෙන්නේ? ඒ අඩු කරන්න අපි යොදාගන්නේ මුදල් කියන එක්කෙනා. මුදල් ගෙවලා තමයි ණය හිමියා අඩු වෙන්නේ. එහෙනම් මුදල් කියන්නේ වත්කම.